ආන්තරාෂ්ට්‍ර කියන මාතෘකාව සමාන්තරාෂ්ට්‍ර අලුත් පාඩම අද මම පොවන හොඳේ ජ්‍යාමිතිය පොවන පුතාලා හොයලා බලන්න බෙලියත්ත තංගල්ල රන් ප්‍රදේශවල හොඳම ජ්‍යාමිතිය තියෙන කාගේද කියලා ලේසිම ජ්‍යාමිතිය මම කියන්න ඕනේ නිකන් හොයලා බලන්න කලින් කරපු අයියලා අක්කලා ඉන්නවනේ රයිට් අද ඔබට තේරෙවි හරි මම පුතේ හොඳට අහගෙන ඉන්න මෙච්චර දවස් ජ්‍යාමිතික පාඩම් තුට්ටක් පස්සට කර කර හිටියේ හේතුව ඉස්කෝලේ පටන් ගනී පන්ති පටන් ගනී කියන අරමුණේ නමුත් දැන් මේ පෙනීගෙන යන විදියට වැඩේ එන්න දරුණු වෙනවා ඊයේ විතරක් 5000 සීමාව මරණ විතරක් හරිනේ ආසාදිතයන් 1800ක් සෙල්ලම් ගාන නෙමෙයි පුතා දැන් එන්න වර්ධනය වෙනවා ඒ නිසා පැටියෝ මම තීරණය කරා කමන්නේ ඔන්ලයින් මම ජ්‍යාමිතිය කරනවා හරි ලියා ගන්න ප්‍රබල මාතෘකාව සමාන්තරාශ්‍ර ප්‍රබලම මාතෘකාව සෙනුලි අපේ ඊළඟ පාඩම සමාන්තරාශ්‍රනේ ඔළුව නන්න බල මලීෂා සමාන්තරාශ්‍ර නේද ඕකේ ඔව් ඔව් හරි ලේන මාතෘකාව සමාන්තරාශ්‍ර ලේන මාතෘකාව සමාන්තරාශ්‍ර සමාන්තරාශ්‍ර හරි පොඩ බලාගෙන ඉන්න සුපිරියටම කියලා දෙනවා පෑන පැත්තකින් තියන්න පුතේ පාඩමක් ඉගෙන ගන්නකොට පාඩමේ මූලික සංකල්ප වල ඉඳලා මේ යන්න ඕන නැත්නම් වැඩේ අවුල් යනවා හොඳට අහගෙන ඉන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න සමාන්තරාශ්‍ර කියන්නේ මොකද්ද සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද දන්නවද සමහරු කිය මෙහෙම සම්මුඛ පාද සමාන නම් සමාන්තරාශ්‍රය ඒක සමාන්තරාශ්‍රයක් නෙමෙයි පුතා අන්න එකයි කියන්නේ අවබෝධයෙන් වැඩ කරන්න ඕන සම්මුඛ කෝණ සමාන නම් සමාන්තරාශ්‍රය ඒක සමාන්තරාශ්‍රයක ලක්ෂණයක් සමාන්තරාශ්‍රයක් නෙවෙයි සමාන්තරාශ්‍රයක් කියන්නේ පුතේ මෙන්න නිවැරදි අර්ථ දැක්වීම හොඳට බලා ගන්න පුතේ මෙන්න මේවට කියන්නේ චතුරාශ්‍ර කියලා පොඩක් බලා ගන්න චතුරාශ්‍රය ඇයි පුතේ මේවට චතුරාශ්‍රය කියන්නේ පාද හතරම සමානයි ද නෑ පාද හතරක් තියෙන නිසා පාද හතරම සමාන නම් සමචතුරාශ්‍රය වෙන්න එපා පාද හතරක් තියෙන නිසා මේවට කියන්නේ චතුරාශ්‍රය චතු කියන්නේ හතර පුතේ මෙන්න මේ චතුරාශ්‍රයේ විශේෂ අවස්ථාවක් විශේෂම අවස්ථාවක් තමයි සමාන්තරාශ්‍රය කියන්නේ මේ චතුරාශ්‍රයේ විශේෂ අවස්ථාව මොකද්ද සර් විශේෂත්වය තමයි මූණට මූණ ඉන්න සම්මුඛ පාද සමාන්තරයි මෙයාට මෙයාට සමාන්තරයි මෙයාට මෙයාට සමාන්තරයි ආන්න පුතේ මෙයාට කියනවා සමාන්තරාශ්‍රය පැහැදිලිද එහෙනම් මතක තියාගන්න කවුරු හරි ඇහුවොත් සමාන්තරාශ්‍රය කියන්නේ මොකක්ද කියලා ඔබ මෙහෙම උත්තර දෙන්න සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය කියනම්ම සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය කියනම්ම සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රයට කියනවා මොකද්ද පුතේ සමාන්තරාශ්‍රය තේරුණු කාණ්ඩයත් උස්සන්න මතක තියාගන්න සුදු පුතේ සමාන්තරාශ්‍රය කියන්නේ චතුරාශ්‍රයේ
විශේෂ අවස්ථාවක්. විශේෂ අවස්ථාවක්. චතුරස්‍රයේ විශේෂ අවස්ථාවක්. එයාගේ විශේෂ පැටියෙක්. පැහැදිලිද? right. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද? සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියා ගන්න. සමාන්තරාශ්‍රයක් යනු කුමක්ද? යටින් ලියා ගන්න උත්තරේ. ලියන්න. උත්තරේ ලියන්න. සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වූ සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වූ සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වූ චතුරස්‍රය සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වූ චතුරස්‍රය පෑන මාරු කරන්න සමාන්තරාශ්‍රයක් ලෙස අර්ථ දැක්වේ. සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. සම්මුඛ පාද එකිනෙකට සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. සමාන්තරාශ්‍රයක් ලෙස හැඳින්වේ. පුතේ ගිය පාර බැජ් එකේ දරුවෙක් මගෙන් අහනවා මෙහෙම. සර් මේක ඇඳ ගන්න හරි. මේක ඇඳ පස්සේ මම කියන්න. ඉක්මන් කරා. මේක ඇඳ ගන්න අනිවාර්යයෙන්. මේ චතුරස්‍රය ඒකේ විශේෂ අවස්ථාවක් තමයි සමාන්තරාශ්‍රය කියන්නේ. ඔව් දරුවෙක් අහලා තියෙනවා. කවිෂ්ක අහලා තියෙනවා. සර් එතකොට සමචතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක්ද? ඔව් පුතා. ඍජුකෝණාශ්‍රයත් සමාන්තරාශ්‍රයක්. ඔව් පුතා. අහන්න දෙයක් නැහැනේ. ඔබට තේරෙන්න ඕන. සමාන්තරාශ්‍රයක විශේෂ අවස්ථාවක් තමයි සමචතුරස්‍රය සහ ඍජුකෝණාශ්‍රය. හරිනේ? හරි. දැන් විනාඩියක් පෑන පැත්තකට තියන් චූටි දේශනයක් ඕපදූපයක්. අත උසන්න ඕපදූප වලට කැමති කට්ටිය. ආන බලන්න. සේනාජී එහෙම අන්න අත උසලා. very good පුතා. හරි සතුටුයි. අහගෙන. හොඳට අහගෙන. හොඳ ඕපදූපයක් කියන්න හදා. පුතාලා අර හිතන්නකෝ අල්ලපු ගෙදර රණ්ඩුවක් වෙනකොට පුතාලා හැසිරෙන විදිය මොකද්ද කරන්නේ? අම්මා නගිනෝ ජනේලිය උඩට. කෙල්ල නගිනෝ ඊටත් වැඩිය උඩට. කන යවනෝ හිමීන් තාලේ ජනේලෙ දිගේ. ඇත්ත කතාව. අපේ ගෙදරත් තත්ත්වය ඕක තමයි. අහගෙන ඉන්න.
හරිනේ එක ළඟ එක ළඟ ගෙවල් නේ පුතා. ඒව අහන් ඉන්න ඕන. හරි අම්මේ. අහගෙන අන්න ඒ වගේ මෙන්න මේ දේශනයත් හොඳට අහගෙන ඉන්න. ඕපදූපයක්. ඒ වගේම ආසාවෙන් අහගෙන. අහගෙන ඉන්න. හරිනේ? ජනේලේ ඉඳන් බහිනකොට කියන අපරාධය අරකිට ගැහුවේ නෑනේ. අනේ වගේ. අහගෙන ඉන්න. හරි ඕපදූපය. අහගෙන ඉන්න. පුතේ කවුරු හරි දරුවෙක් මගෙන් ඇහුවොත් සර් බෙලියත්තේ ගණන් ගුරුවරු ඉන්න 20කට වැඩි. තංගලේ ගුරුවරු ඉන්න 8ක් විතර. සර්ගේ මොකද්ද මේ ජ්‍යාමිතියේ තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි පැටියෝ ජ්‍යාමිතිය කරලා පෙන්නනවා. අද මම සමාන්තරාශ්‍රයක් අන්දලා ඒකේ විශේෂ ලක්ෂණ ටික සුපිරියටම කියලා දෙනවා. ඒක තමයි සර්ගේ වෙනස. දෙවෙනි එක තමයි අනිත් එක තමයි ජ්‍යාමිතිය ඉතා සරල වෙන්න ඕන පුතා. පුතාලා දන්නවද ජ්‍යාමිතිය කියන එකේ තේරුම? අහගෙන ඉන්න. ජ්‍යාමිතියට ඉංග්‍රීසියෙන් කියන්නේ ජියොමෙට්‍රි කියලානේ. එහෙමනේ සෙනුල්ලා? ජියොමෙට්‍රි. එතකොට පුතේ ජියෝ කියන්නේ පොළව. පොළව භූමිය. මෙට්‍රි කියන්නේ ගණනය කියන එක. ඒ කියන්නේ පුතේ මේ පොළව ආශ්‍රිත මිනිසුන් එක එක නිර්මාණ කරනකොට එකින් එකට අහුවෙච්ච දේවල් මේවා. නැතුව මේ උඩින් පාත් වෙච්ච දේවල් නෙමෙයි. මේවා ස්වභාව ධර්මයේ පවතින දේවල්. කරලා බලන්න පුළුවන්. මං කරලා පෙන්නන්න. හරි. ඊළඟ කතන්දරය අහගෙන ඉන්න. පුතේ සාමාන්‍ය පෙළ විභාගේ අහගෙන ඉන්න. මේ එකක්වත් අනවශ්‍ය දේවල් නෙවෙයි. සාමාන්‍ය පොළ නෙවෙයි පෙළ. සාමාන්‍ය පෙළ විභාගේ ඔයාලගේ දෙවනි පේපරේට ජ්‍යාමිතියෙන් ප්‍රශ්න 3ක් එනවා. අහන් ඉඳන් කෙල්ලේ. සුපිරි තැනක්. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය අනුව දෙවනි පේපරේ B කොටසේ. දෙවනි පේපරේ B කොටසේ ජ්‍යාමිතික ගණන් 3ක් එනවා. පළවෙනි එක තමයි නිර්මාණ ගාන. අනේ සර් නිර්මාණ ගාන ජ්‍යාමිතියද? ඔව්. නිර්මාණ ගාන වැටෙන්නේ ජ්‍යාමිතියට. ඊළඟට සාමාන්‍ය ජ්‍යාමිතිය. ඊළඟට වෘත්ත ජ්‍යාමිතිය. ආන පුතේ. සාමාන්‍ය පෙළ විභාගයට අහන්නේ ප්‍රශ්න 3යි ජ්‍යාමිතියෙන්. පළවෙනි එක නිර්මාණය. ඊළඟට සාමාන්‍ය ජ්‍යාමිතිය සහ වෘත්ත ජ්‍යාමිතිය. පුතේ අහගෙන ඉන්න. සාමාන්‍ය ජ්‍යාමිතියේ ගණන් වර්ග දෙකක් තියෙනවා. එකක් ත්‍රිකෝණ අනිත් එක සමාන්තරාශ. ඔයාලට පේපර් ක්ලාස් එකේදී අහුවෙලා ඇති. එක්කෝ එන්නේ ත්‍රිකෝණයක්. සාමාන්‍ය ජ්‍යාමිතියේ එක්කෝ එන්නේ ත්‍රිකෝණයක්. නැත්තම් එන්නේ සමාන්තරාශයක්. ඔය දෙකෙන් එකක් එනෝම තමයි. ඉන් එහාට එකක්වත් එන්නේ නැහැ. වෘත්ත ජ්‍යාමිතියේදී එන්නේ වෘතයක්. වෘත ආශ්‍රිත ඒවා. එහෙනම් මතක තියාගන්න. දැන් ඔබට දැනෙන්න ඕන සමාන්තරාශ්‍ර පාඩම කොච්චර වටිනවද කියලා. සමාන්තරාශ්‍ර පාඩම කියන්නේ සාමාන්‍ය පෙළ සුපිරිම ජ්‍යාමිතික ප්‍රශ්නයක්. ඒ හින්දා මේක ගැඹුරින් කරන්න. මේව මම ලියන්න දෙන්නේ නැහැ. අහගෙන ඉන්න. හරි පුතේ. එහෙනම් දැන් අපි අඳුරගත්තා සමාන්තරාශ්‍රයක් කියන්නේ සම්මුඛපාද සමාන්තර වූ චතුරාශ්‍රයක්. ලියන මාතෘකාව සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ. ලියන මාතෘකාව සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ. සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ. සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ. සමාන්තරාශ්‍රයක විශේෂ ලක්ෂණ. විශේෂ ලක්ෂණ. හරි. බලාගෙන ඉන්න. පුතේ ගන්න කවකටුවයි අඩිරූලයි පැන්සලයි. මම දැන් ඔයාලත් එක්ක සමාන්තරාශ්‍රයක් අඳින්න හදන්නේ. කවුරුත් ගන්න ඉක්මන් කරන්න. විනාඩියක් දෙන්න. සෙනුල්ලා ඔයා ෆොටෝ එකක් දාලාද ඉන්නේ? කැම් එක ඔන් කරලාද තියෙන්නේ? ඈ ෆොටෝ එකක් දාලාද කොහෙද?
හරි පුතේ. කැමර ඕන් කරනවා නම් මං හරි කැමතියි පුතේ. අපේ පසන්දිලේ එහෙම ඉන්නවද දන්නේ නැහැ. සිතුමි ඉන්නෝ. අපේ පමුදි ඉන්නෝ හරි. අපේ මෙයා පමුදිගේ යාළුවා නිකේත ඉන්නෝ. පසන්දි ඉන්නෝ හරි පුතේ. හරි. අවිෂ්කා ඉන්නෝ හරි පුතේ. අවිෂ්කා ලෑස්ති වෙන්න ගන්න අයෝධ්‍යා කවකටුවට පැන්සල දාලා ගන්න ලොකු පැන්සලක් දාන්න හොඳේ. එතකොට ලස්සනට වැඩ කරන්න පුළුවන්. නෑ නෑ චූටි පැන්සලක් දාන්නේ. නැත්තම් දාවි. පැන්සලෙන් අල්ලන් තමයි ගහන්න වෙන්නේ ඊට පස්සේ. හරි. පුතේ දැන් මං කියන විදියට වැඩ කරන්න. ගහන්න පොත මැද හරියෙන් පොත මැදින් සෙන්ටිමීටර් 8ක් සෙන්ටිමීටර් 8ක් ගහන්නකො. මම කියන විදියට කරන්න 8ක් සෙන්ටිමීටර් 8ක් අඩි රූල තියලා ගහන්න. සෙන්ටිමීටර් 8ක් ඒක AB කියලා ලියන්න. සෙන්ටිමීටර් 8ක් ඉක්මන් කරන්න. මම දැන් පුතාලට කියලා දෙන්නේ ලේසියෙන්ම සමාන්තර රාශියක් අඳින විදිය. ජ්‍යාමිතිකව. මං කිව්වනේ කරලා පෙන්නනවා කියලා. බොරුවට නිකන් අරක සමානයි මේක සමානයි කියන්නේ නැහැ. අන්දලම පෙන්නන්න. හරි. ඊට පස්සේ පුතේ පුතාලා කැමති ඇන්ගල් එකක්. කැමති ඇන්ගල් එකකට ගහන්න ආනොම්. ඇල ඉරක් ගහන්න. ඇලේට ඉරක් ගහන්න. ඉරක් ගහන්න. ඊට පස්සේ කවකට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන සර් කොහොමද කවකට්ටට සෙන්ටිමීටර් 6ක් ගන්න? මෙහෙමයි. යකඩ තුඩ බිඳුවෙත් පැන්සල් තුඩ 6 ගාව අඩි රූලේ. යකඩ තුඩ බිඳුවේ පැන්සල් තුඩ 6 ගාව තියලා දිග අරගෙන යකඩ තුඩ මෙතන තියලා ඡාපයක් ගහන්න. 6යි සෙන්ටිමීටර්. ඒක D කියලා ලකුණු කරන්න. ඉක්මන් කරන්න. ඒක D කියලා ලකුණු කරන්න. කවකට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන ගහන්න ඒ වලින් ඉඳලා ඡාපයක් අර ඉර කැපෙන්න. හරි. හරි. හරි පුතේ. හරි. හරිද? හරි. දැන් ආයිමත් මෙන්න මේ වැඩේ කරන්න ඕන. සුදුනවන බලාගෙන ඉන්න. මෙන්න මෙතන කෝණය මෙතන ගෙනහිල්ලා පිටපත් කරන්න ඕන. බලන්න කරන විදිය බලා ගන්න. මම මෙතන දික් කර ගන්නවා. දික් කරගෙන බලා ගන්න. යකඩ තුඩ මෙතන තියලා ඡාපයක් ගහනවා. බලන්න කෝණයක් පිටපත් කරගෙන විදිය. ඡාපයක් ගහලා ඒක වෙනස් නොකර මෙතන තියලා ඡාපයක් ගහන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ පාද දෙක කැපිච්ච තැන් දෙක තියෙන්නේ. අන්නේ දිග අරගෙන මෙතෙන්ට ගිහිල්ලා ආන්න ගහන්න. ගහලා අන්න ඒක යා කරගන්න. එතකොට මෙතන කෝණේ නම් මේ කෝණෙම වෙන්න ඕන. දෙකම සමාන. ඕකට කියන්නේ පුතේ කෝණයක් පිටපත් කර ගැනීම. මාත් එක කරමු. ඉස්සෙල්ලා B ගාව ඉර දික් කරගන්න. අඩි රූල දාලා. දික් කළා යකඩ තුඩ මෙතන තියලා පොඩි දුරක් අරගෙන ඡාපයක් ගහන්න. ඡාපයක් ගහන්න. සුදුනෝන ඡාපයක් ගහන්න. ඊට පස්සේ ඒ දුර වෙනස් නොකර සමහරුන්ගේ කවකටු මෙන්න මෙහෙම. ඔන්න ඔහම කරකන්න පුළුවන්. ඒව බෑ මෙතෙන්ට. ඒ කවකටු වලින් වැඩ කරන්න බෑ. ඡාපේ ගහලා ඒ දුර වෙනස් නොකර මෙන්න මෙතන තියලා ඡාපේ ගහන්න. ඡාපයක් ගහන්න. ගහලා ඊට පස්සේ පුතේ මෙන්න මේ පාද දෙක කැපිච්ච තැන් දෙක තියෙන්නේ.
අන්නේ දෙක කව කට්ටට අරගෙන හිමින් යන්න. හිමින් ගිහිලා මෙතන මේ පාදේ කැපිච්ච තැන ඉඳන් චාපයක් ගන්න. චාපයක් ගන්න. ගහලා B සහ අන්නේ කැපිච්ච තැන චාප දෙක කැපිච්ච තැන යා කරන්න. යා කරන්න පුතා. කල් ඉවර කාණ්ඩේ සංඥාවක් දෙන්න. කල් ඉවර කාණ්ඩේ. සුපිරියා. රයිට්. දැන් සුදු පුතේ කරන්න තියෙන්නේ ගන්න නැවතත් සෙන්ටිමීටර් 6ක් කව කට්ටට සෙන්ටිමීටර් 6ක් කව කට්ටට ගන්න. කොහොමද ගන්නේ? යකඩ තුඩ බිඳුව ගාව පැන්සල් තුඩ 6 ගාව. යකඩ තුඩ බිඳුව ගාව පැන්සල් තුඩ 6 ගාව. අරගෙන මෙන්න මෙතන කව කට්ට තියලා ගහන තාපය අන්න එතන C කියලා දාන්න. 6 සෙන්ටිමීටර්. කව කට්ටට සෙන්ටිමීටර් 6ක් අරගෙන යකඩ තුඩ B ගාව තියලා ගහන්න පුතා පාදේ කැපිලා යන්න. ඒක ගන්න. හරි. ඊට පස්සේ පුතේ D සහ C යා කරන්න. ඔබට සුපිරිම නිවැරදිම ඩොටේඩ් ඩොට් වෙන සමාන්තර රාශියක් ලැබිලා ඇති. ඔන්න පුතේ සමාන්තර රාශියක් අඳින විදිය. පොදු සමාන්තර රාශියක් අඳින විදිය. සමාන්තර රාශියක් අඳින විදිය. හරි. සමාන්තර රාශියක් අඳින විදිය. හරි පුතේ. අවංකේ මත උස්සන්න මේක ආවන. සුපිරිය. අවංකව මේක ආවනම් ඔබ සැබෑ දක්ෂේ. නියමයි. හරි. හරි පුතේ. දැන් ඔන්න සමාන්තර රාශිය ඇඳගෙන ඉවරයි. දැන් අපි බලමු මෙයාගේ ලක්ෂණ ටික. හරි බලාගෙන ඉන්න. පළවෙනි එක සොදෝ පළවෙනි එක සම්මුඛ පාද මට කියන්න සම්මුඛ පාද මොකෝ වෙන්නේ? මැනලා බලන්න. සුදු නෝනා දැන් මේක සමාන්තර රාශියක්. සත්තර අඩි රූල තියලා මැනලා බලන්න. මේ පාදෙට මේ පාදේ සමානද බලන්න. නොවුනොත් කන කපනවා. AB සමානයි DC වෙනවා. ඒ වගේම AD BC මොකෝ වෙන්නේ? AD ට BC සමානයි. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි. නොවුනොත් කන කපනවා. හරි. ඊළඟ එක. ඊට පස්සේ බලන්න සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. මේ කෝණයට මේ කෝණේ සමානද බලන්න. මේ කෝණයට මේ කෝණේ සමානද බලන්න. කෝණමානිනේ මොකෙන්ද? කෝණමානේ. කෝණමානේ අරගෙන මනින්න බලන්න කෝණ සමානද කියලා. සම්මුඛ මුතුනි කෝණ සමානද බලන්න පුතේ.
කෝණ සමානද බලන්න. නොවුනොත් කන කපනවා. බලන්න චූටි. මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමාන වෙන්න ඕන. මේ කෝණෙට මේ කෝණේ සමාන වෙන්න ඕන. වෙන්නම ඕන. ජාමිතියනේ. වෙන්නම ඕන. ඔව්. සම්මුඛ කෝණ මොකෝ වෙන්නේ? කෝණ සමාන. සම්මුඛ කෝණ සමාන. එහෙනම් ලියන්න පුළුවන් DAB සමානයි DCB. ඒ වගේම DAC ADC නේ. ADC සමානයි ABC. සම්මුඛ කෝණත් සමානයි. සම්මුඛ පාදත් සමානයි. මර කෙලිය. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. ඊළඟ එක පොඩි ප්‍රශ්නයක් අහන්න හදා. සුදුනානා පොඩි ප්‍රශ්නයක් අහන්න හදා. අහගෙන ඉන්න. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. සුපිරි ප්‍රශ්නයක් අහන්න හදා. මම අන්දිනෝ පුතේ මෙන්න මේ විකර්ණය සුදු බලාගෙන ඉන්න. මෙන්න මේවට කියන්නේ විකර්ණය කියලා. අහගෙන ඉන්න. මේවට කියන්නේ විකර්ණය. අහගෙන ඉන්න. එතකොට පුතේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේකයි මේකයි වර්ගඵලයෙන් සමානද? මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානද? පිස්සුද සර්? සමාන වෙන්න බෑනේ. සමාන වෙන්න බෑනේ පිස්සුද? කොහොමද සමාන වෙන්නේ? අත උස්සන්න සමාන වෙනවා කියන කට්ටිය. හැබැයි ඔව් කිව්වට බෑ. ඔප්පු කරලා පෙන්නන්න ඕන. උදයන්ග සර්ගේ ඥාමිතිය එහෙමයි. ඔව් කිව්වට බෑ. ඔව් කියලා මටත් අයින් වෙන්න පුළුවන්. දැන් ඉස්කෝලේ ගුරුවරයා මොකක්ද උගන්වන්නේ? සමාන්තර ආශ්‍රයක විකර්ණයක් මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදේ. එච්චරයි. එහෙම කියලා බේරෙන්න බෑ පුතා. මට මේක ඔප්පු කරන්න ඕන. හරි. ඔන්න බලන්න ඔප්පු කරන්න හැටි බලාගෙන ඉන්න. පුතේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසනේ. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට මගේ තර්කය කිසියම් ත්‍රිකෝණ දෙකක ආධාරකත් සමාන නම් ලම්බ උසත් සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන වෙන්න ඉපෑ. හරි සරල තර්කයක්. ඔන්න ආයිමක් කියනවා. ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසනේ. මගේ තර්කය කිසියම් ත්‍රිකෝණ දෙකක ආධාරකත් සමාන නම් ලම්බ උසත් සමාන නම් ඒ දෙන්නගේ වර්ගඵල මොකෝ වෙන්න ඕන? සමාන වෙන්න ඉපෑ. එහෙනම් පුතේ ඔන්න බලන්න. මේ ත්‍රිකෝණයේ ආධාරකය 8යි. මේ ත්‍රිකෝණෙත් ආධාරකය 8යි. ඇයි? සම්මුඛ පාද සමානයිනේ. ඒ වගේම පුතේ සමාන්තර රේඛා දෙකක් තුල ලම්බ ගැහුවොත් ඒ ලම්බ ඔක්කොම විශාලත්වයෙන් මොකද්ද වෙන්නේ? සමානයි. තේරුණාද? එහෙනම් ලම්බ උස ත්‍රිකෝණ දෙකටම එකයි. තේරුණාද? එම නිසා එම ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් මොකද්ද වෙන්නේ? සමානයි. තේරුණාද? අත උසන්න එක තේරුණු කට්ටිය. දෙන්නගේම ආධාරකත් සමානයි ලම්බ උසත් සමානයි. එහෙනම් පුතේ මම යටින් ලියන මෙහෙම ඔන්න බලා ගන්න.
තුන්වෙනි එක විකර්ණය මගින් විකර්ණයක් මගින් වර්ගඵලය සමානව කොටස් දෙකකට බෙදේ. ඔන්න තුන්වෙනි ලක්ෂණය. පළවෙනි ලක්ෂණය තමයි සම්මුඛ පාද සමානයි. දෙවෙනි ලක්ෂණය සම්මුඛ කෝණ සමානයි. තුන්වෙනි ලක්ෂණය විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදේ. එහෙනම් මට ලියන්න පුළුවන්. කිසි කෙනෙක් ලියන්න එපා. ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිනේ? තව එකක් පුළුවන්. සුදු නෝනා මෙන්න බලන්න. ඔය විකර්ණය අඳිනවා මේ පැත්තට. සුදු මේ පැත්තටත් අඳින්න පුළුවන් නේ. ආන්න. එහෙනම් අර තර්කයට අනුව ඔය දෙන්නගේ වර්ගඵලයත් මොකද වෙන්නේ? සමානයි. එහෙනම් කියන්න. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මේක කියන්නකෝ. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. අත උස්සන්න එක තේරුණු කට්ටිය. විකර්ණය මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදේ. හරි. ඔන්න ඊළඟ එක තමයි පට්ට හොඳේ. ඊළඟ එක තමයි සුපිරි. හතරවෙනි ලක්ෂණය. ඔය හතර පුළුවන් නම් උඹලට ඕන ගානක් හදන්න පුළුවන්. හතරවෙනි එක පුතේ බලාගෙන ඉන්න. දැන් මම විකර්ණ දෙකම අඳිනවා. එකක් ඇඳා දෙකක් ඇඳා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? සුදු අඳින්නකෝ ඔයාලත් ওই විකර්ණ දෙක. ටක් ගාලා අඳින්න. සෙනුල්ලා අඳින්න විකර්ණ දෙක. එක් පංක. හරි. හරි පුතේ. විකර්ණ දෙක ඇඳලා සත්සර මැනලා බලන්න. මෙන්න මෙතන ඕ කියලා දාන්න. කැපිච්ච තැන ඕ කියලා දාන්න. කැපිච්ච තැන ඕ කියලා දාන්න. දාලා මැනලා බලන්න. AOට OC සමානද බලන්න. ඒ වගේම DOට OB සමානද බලන්න. මේකට මේක සමානද බලන්න. මේකට මේක සමානද බලන්න. නොවුනොත් කන කපනවා. අනිවාර්යෙන් වෙන්න ඕන. එවලෙම කන කපනවා. කතුර ගේන්න. කන කපා ගන්න. ආයි විශ්වාසයෙන් කියන්නේ. නොවුනොත් කන කපනවා. මේ මෙන්න මේ පාදෙට AO පාදෙට OC පාදෙ. මෙතන O කියලා දාගන්න. DOට OB සමාන වෙන්න ඕන. මැනලා බලන්න. අඩි රෝල තියලා මැනලා බලන්න. නොවුනොත් කන කපනවා. මුතුනේ හරිද පුතේ? සමානයි නේද? ඔව් පුතේ. අන්න ඊළඟ ලක්ෂණේ. එහෙනම් හතරවෙනි ලක්ෂණේ මම මෙතනින් ලියනවා. හතරවෙනි ලක්ෂණේ විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. ඒ කියන්නේ පුතේ විකර්ණ දෙක කැපෙන විට එකිනෙකට සමානව බෙදෙනවා. එහෙනම් AO සමානයි AO සමානයි OC. DO සමානයි OB. විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. හරි. අත මේ ලියන්න නෙමෙයි. අතුසන්න මේක තේරුණු කට්ටිය. හරි. මං ඉල්ලීමක් කරනවා පුතේ. බෝඩ් එක නොබලා. පළවෙනි ලක්ෂණේ සම්මුඛ පාද සමානයි.
සම්මුඛ සමානයි. විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදේ. ඒ වගේම විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ. ලියා ගන්න පුතේ. ලස්සනට ලියා ගන්න. ඔව තමයි සමාන්තරාශ්‍රී ලක්ෂණ.
තුන්වෙනි ස්ටෙප් එක පොඩ්ඩක් කියන්නලු. ඔන්න පළවෙනි එක අහගෙන ඉන්න. සම්මුඛ පාද සමානයි. AB සමානයි DC, AD සමානයි BC. තනියෙන් ලියන්න. මම මේ අර බෝඩ් එක අපහැදිලි කට්ටියන්ට. සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයට මේ කෝණේ සමානයි, මේ කෝණයට මේ කෝණේ සමානයි. ඊළඟට විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදේ. අන්න තුන්වෙනි එක. විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදේ. ඒක මතක තියාගන්න. එතකොට ABC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි සමානයි. මේ විකර්ණය අනුව ADB ත්‍රිකෝණයයි BCD ත්‍රිකෝණයයි සමානයි. හරි. තුන්වෙනි එක විකර්ණ එකිනෙක හතරවෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනීය වේ. ඒ කියන්නේ පුතේ විකර්ණ දෙක කැපෙන තැන තියෙන්නේ. අන්න එතන O කියලා දානවා. ඒ කියන්නේ AO සහ OC, DO සහ DOB ඒ ඔක්කොම හතරම සමානව ඡේදනය වෙලා තියෙන්නේ. මේකට මේක සමානයි, මේකට මේක සමානයි. හරි. අත උස්සන්න මේක ලියලා ඉවර කාන්නේ. රයිට් ඕකේ. තව විනාඩියක් දෙන්න. ටක් ගාලා ලියා ගන්න. හරි. ලියා ගන්න පුතේ. බලන්න පුතේ මේක කිව්වට වැඩිය ප්‍රැක්ටිකලි ඔප්පු කරලා පෙන්නුවම මරු පුතා. ප්‍රැක්ටිකලි ඔප්පු කරලා පෙන්නුවම මාර ලස්සනයි පුතා. ඊළඟට පොඩ බලාගෙන ඉන්න. සුදෝ. ලියන්න මාතෘකාවක් වගේ එකක්. අමතර දැනුමට සිලබස් එකට චුට්ටක් එහා ගියපු එකක්. අමතර දැනුමට ළමයින්ගේ දැනුම වර්ධනය කරන්න හදා. අමතර දැනුමට කියලා ලියන්න. අමතර දැනුමට. හරි. ලියලා පෑන පැත්තකින් තියන්න. අමතර දැනුමට කියලා ලියලා පෑන පැත්තකින් තියන්න. සුපිරියට සර් කියලා දෙනවා. වෙන්නේ මොකද්ද කියලා. හොඳට බලාගෙන ඉන්න. අමතර දැනුමට. සමාන්තර ආශ්‍රයක් අහගෙන ඉන්න. ඇඳා. ඇලයි. ඇදයි. රයිට්. බලාගෙන ඉන්න. හරි. බලාගෙන ඉන්න. මේක A, මේක B, මේක C, මේක D. චුට්ට බලාගෙන ඉන්න. සර් නියමටම කියලා දෙනවා. හොඳට බලාගෙන ඉන්න. මේවා ඉස්කෝලෙන්වත් වෙන ගුරුවරයෙක්ගෙන්වත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අමතර දැනුමට. සර්ගේ දැනුම තියෙන දෙයක් දෙන්න හදා. මොකද මගේ ළමයි උසස් පෙළ මැක්ස් වලට කැමති නිසා. අහගෙන ඉන්න. අමතර දැනුමට. පුතේ පෑන පැත්තකින් තියන්න. තේරෙන්නේ නැහැ මේක. අහන් ඉන්න ඕන. AC DB විකර්ණය ආකරා. මේක ඕක කියලා දැම්මා. මම පොඩි ප්‍රශ්නයක් අහන්න හදන්නේ. ඔබ අවංකවම උත්තර දෙන්න. මේක 1 කියන ත්‍රිකෝණේ. මේක 2 කියන ත්‍රිකෝණේ. මේක 3 කියන ත්‍රිකෝණේ. මේක 4 කියන ත්‍රිකෝණේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? පුළුවන් නම් මට කියන්න. 1 ත්‍රිකෝණයයි 2 ත්‍රිකෝණයයි වර්ගඵලය සමානද නැද්ද? පුළුවන් නම් කියන්න. ඔව් කියන්න බෑ. ඔව් කිව්වොත් හේතුව කියන්න ඕන. සමානයි නම් හේතුව ඔප්පු කරලා පෙන්නන්න ඕන. මේ ත්‍රිකෝණයයි
වර්ගඵලයෙන් සමානද? හේතුවත් එක්ක කියන්න. ඔව් නම් හේතුව කියන්න. ඔව් නම් හේතුව. මේ ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානද? සමහරු කියනෝ නැහැල්ලු. ළමයි කීප දෙනෙක්ම කියලා තියෙනව නෑ කියලා. චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔබ මොලේ කල්පනා කරොත් ඔප්පු කරගන්න පුළුවන්. විනාඩි 3ක් දෙන්න ඉක්මන් කරන්න. දරුවෙක් දාලා තිනවා විකර්ණ මගින් සමච්ඡේදනය වී සමාන ලෙස සමදීපාද ත්‍රිකෝණ සෑදේ. පට්ටපල් බොරුනේ. පට්ටපල් බොරුවක්. අංග සම කළා. කොහොමද මේ දෙක අංග සම කරන්නේ? බෑ. අංග සම වලින් බෑ. පොඩි දෙයක් තියෙන්නේ. ඊටාම පේලි දෙකයි. AO සමාන OC පොදු පාදය නිසා. හරි. මේ පාදයට මේ පාදේ සමානයි. මේක පොදු පාදේ. එතකොට කොහොමද මේ අන්තර්ගත කෝණය ගන්නෙ? ගන්න බෑ. ඉක්මන් කරන්න. විකර්ණ අනෙක එක සමානයි. නෑ. විකර්ණ වලින් බෑ. ඔබ කල්පනා කරන්න. උදයන්ගසගේ ජ්‍යාමිතියේ තියෙන්නේ ළමයා තමයි ඉස්සෙල්ලා ඔක හදන්න ඕන. හිතන්න. හරි. ඒකාන්තර කෝණ බෑ. පොදු පාද දෙකක් බෑ. වර්ගඵලයෙන් බෑ. වර්ගඵලයෙන් කියන්නේ කොහොමද? විනෝක් මට විස්තර කරන්න වර්ගඵලයෙන් කියන්නේ කොහොමද? හරි. ඇති වෙලාව. ඔන්න බලන්න. ඔන්න දැන් උදයන්ග සර් ඔප්පු කරනවා. බලාගෙන ඉන්න. මේ පාදයට මේ පාදේ සමානයිනේ. එතකොට මගේ තර්කය ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසනේ. හොඳට අහගෙන ඉන්න. චැනල් එක අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. එකපාරක් කියලා දෙන්න. ත්‍රිකෝණයක වර්ගඵලය යැපෙන්නේ ආධාරකය හා ලම්බ උස මත. එතකොට මලීෂා ත්‍රිකෝණ දෙකක ආධාරකයයි ලම්බ උසයි සමානයි නම් ආධාරකයයි ලම්බ උසයි සමානයි නම් එම ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන වෙන්න එපා. එහෙනම් ඔන්න බලන්න. ත්‍රිකෝණ දෙකේම ආධාරක සමානයි. ආධාරක සමානයි. ඊළඟට පුතේ එකම ශීර්ෂයකදී හටගන්නා ත්‍රිකෝණ ලම්බයක් ඇන්දොත් ඔය ත්‍රිකෝණ දෙකටම එකම ලම්බය නේද? නිකමට හිතන්න මෙන්න බලන්න. එකම ශීර්ෂයක් තියෙන ත්‍රිකෝණ දෙකක්. මේ ත්‍රිකෝණ දෙකේම මුදුන එකයි ආධාරකය එකයි ලම්බ උස සමානයි. එහෙනම් පුතේ මතක තියාගන්න. ත්‍රිකෝණයක ආධාරකයක් සමානයි නැහැ. ආධාරකයක් සමානයි නම් ලම්බ උසත් සමානයි නම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලය මොකද්ද වෙන්නේ? සමාන වෙන්න බෑ.
අත උසන්න එක තේරුණු කාණ්ඩේ. සුපිරියටම තේරුණා කියන කාණ්ඩේ. right very good. එහෙනම් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මම යටි ලියනවා. එක කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි දෙක කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. දැන් මම අහන්න ප්‍රශ්නයක්. සුදු නෝනා මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල මොකද්ද වෙන්නේ? සමාන වෙන්න එපායි. අර විදියමයි. එහෙනම් හතර ත්‍රිකෝණයේ වර්ගඵලයයි තුන කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. සමානයි. සුදු නෝනා දැන් තා ප්‍රශ්නයක් අහන්න හදා. පුළුවන් වැඩක් ඉන්නව නම් කියපල්ලා. 1 සහ 3 වර්ගඵලයෙන් සමානද? එක ත්‍රිකෝණයයි 3 කියන ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානද? එක කියන ත්‍රිකෝණයයි 3 කියන ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානද? ඔව්. මොකද හේතුව? අංග සම ත්‍රිකෝණ. අංග සමයි. කොහොම පෙන්වන්නේ? ඔන්න බලන්න. සුදු බලාගෙන. මේ පාදයට මේ පාද සමාන. මේ පාදයට මේ පාද සමානයිනේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනයනේ. මේ මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. මේක x නම් මේකත් x ප්‍රතිමුඛ කෝණ. එහෙනම් පුතේ පා කෝ පා පා කෝ පා යටතේ මොකද්ද වෙන්නේ? අංග සම වෙනවා. එහෙනම් පුතේ 1යි 3යි වර්ගඵලය මොකද්ද වෙන්නේ? සමානයි. එක ත්‍රිකෝණයේ වර්ගඵලයයි තුන ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. දැන් එහෙනම් කියන්න ඒ විදියටම 4යි 2යි මොකෝ වෙන්නේ? 4යි වර්ගඵලයයි දෙක කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. right. අන්න බලන්න. දැන් හරි අපූර්ව තර්කයක්. සුදු අහගෙන ඉන්න. අහගෙන ඉන්න. එක මෙයාටත් සමානයි. මෙයාටත් සමානයි. මෙයාටත් සමානයි. එහෙනම් පුතේ මේ හතරම වර්ගඵලය මොකද වෙන්නේ? සමානයි බා. මේවා ඉස්කෝලේ අච්චු පොතේවත් ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන්වත් දැනගන්න නොලැබෙන දේවල්. මතක තියාගන්න. මේ ත්‍රිකෝණ හතරම වර්ගඵලයෙන් සමානයි. එහෙනම් එම නිසා ලියන්න පුළුවන්. එක කියන ත්‍රිකෝණයයි දෙක කියන ත්‍රිකෝණයයි තුන කියන ත්‍රිකෝණේ හතර කියන ත්‍රිකෝණේ වර්ගඵල මොකද්ද වෙන්නේ? වර්ගඵල සමාන වේ. තේරුණාද? අත උසන්න මේක තේරුණු කට්ටිය. සුපිරි. නියමයි. බය වෙන්න එපා. මේවා රෙකෝඩින් channel එකෙන් ගන්න පුළුවන්. YouTube channel එක. Success Education Center. අන්න එකෙන් ගන්න පුළුවන්. මම ඔයාලට link එක group එකට දාන්න. පුතාලට පහු ගියපු note එහෙම බලා ගන්න පුළුවන්. අපි මේ ළඟදී පටන් ගත්තේ වැඩේ. අති සාර්ථකයි. ඒ වගේම subscribe කරලා bell එක ඔබන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් bell එක ඔබන්න. අනිවාර්යෙන් ඔබට සර් bell එක ඔබනු. ඔබන්න නෙවෙයි bell එක ගහන්න තියෙන්නේ. ඉක්මන් කරා. මේ රූප සටහන ඇඳලා මට මේ වෙන මොකුත් ඕනේ නැහැ. ඒ ඔප්පු කිරින් ඕනෙත් නැහැ. මට කියා ගන්න ඕන. මේකයි වර්ගඵලෙන් සමානයි. ඔයාලා උසස් පෙළ මැක්ස් කරනවා නම් උදයන්ග සර්ගේ දරුවෙක් වීම හරි වාසනාවන්තයි. උසස් පෙළ මැක්ස් වලදී මේව ඕන වෙනවා. මේව දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්. යාළුවෙක් ඉන්නෝ චාන්ඩි යාළුවෙක් ගෙනල්ලා තියාගත්ත මෙතනින්. ගෙදර
මෙතන චණ්ඩිකම් කරන්න. හරි. හරි පුතේ. මෙතනින් අපි ලස්සන තර්කයක් ගොඩ නැගුවා. මොකද්ද? විකර්ණ මගින් වර්ගඵල සමාන ත්‍රිකෝණ හතරකට කඩනවා. මේ ඔබට ඉස්සරහට ඕන වෙනවා. ක්ලාස් එකේදී දැන් ගණන් හදනකොට ඕන වෙනවා. හරි. හරි. අමතර දැනුමට. හරි. දැන් පුතේ සුපිරි ගණන් සෙට් එකක් හදන්න තියෙනවා. හරිනේ? යම් ගානකට. ලියන මාතෘකාව. ලියන මාතෘකාව. මෙම දැනුම භාවිතයෙන් විභාග මට්ටමේ ගැටලු විසඳීම. මෙම දැනුම භාවිතයෙන් විභාග මට්ටමේ ගැටලු විසඳීම. හරි. ඔන්න දැන් බලන්න. ලියා ගන්න ගානක්. මේක සුපිරිම මට්ටමේ ගාන. කලබල නැතුව හදා. ලියා ගන්න. මේ ගානෙන් ඔබට ගන්න අත්දැකීම් ගොඩක් තියෙනවා. විභාග මට්ටමේ ගාන. හරි. මේ රූපය ඇඳ ගන්න. රූපය ඇඳගෙන යටින් ලියන්න රෝමි ලක්කම් එක. රූපය ඇඳ ගන්න පුතේ. මේ සමාන්තර ලකුණු අනිවාර්යෙන් දාන්න ඕන. සමාන්තර ලකුණු අනිවාර්යෙන් දාන්න ඕන. ඉක්මන් කරන්න. හරි. පළවෙනි එක පුතේ රෝමි ලක්කම් එක්ක ඉහත සමාන්තරාශ්‍රයේ රෝමි ලක්කම් එක්ක ඉහත සමාන්තරාශ්‍රයේ ABC කෝණයේ අගයත් BCD කෝණයේ අගයත් CDA කෝණයේ අගයත් සොයන්න. ඒ කියන්නේ මේ කෝණයයි මේ කෝණයේ අගය සොයන්න. හරි. ඉතාම සරල ගානක්. හොයන්න බලන්න. රෝමි ලක්කම් දෙක ඊළඟට දෙන්න. පුතාලා හොයන්නකෝ.
මේ කෝණයගේයි මේ කෝණයගේයි මේ කෝණයගේ ඉක්මන් කරන්න. ABC කෝණයයි BCD කෝණයයි CDA කෝණය. හරි. ඔයාලා ඉවර කාණ්ඩේ උත්තරේ දාන්න බලන්න. හරි. ඔක ලියන ගමන් මතක තියාගන්න, ලියා අහගන්න. ලබන සතියේ පුතේ ලියාපදිංචි අංකය ඇතුළත් වෙන ඕන නිසා පුතාලගේ ආයතන සඳහා ටියුට් එකයි ලියාපදිංචි අංකයයි බාර දීලා ඉවරයි. ඒ නිසා මේ සතිය ඇතුළත ලියාපදිංචි අංකයයි ටියුට් එකයි ළඟට ගන්න. ගිය පාර ළමයි 5 දිනෙට 6 දිනෙට විතර ටියුට් මදි වුණා. නැවත ගහන්න විදියක් නැහැ. මොකද කුඩා ප්‍රමාණයක් ගහන්න අමාරුයි. ඒ නිසා පුතේ ටියුට් ටික ටක් ගාලා ළඟට ගන්න. හරි. මේ සතිය ඇතුළත ළඟට ගන්න. හරි. හරි. ඔන්න බලන්න පුතේ මම මේ කියලා දෙන්නේ විශේෂ ලක්ෂණයක්. හොඳට අහගෙන ඉන්න. පුතේ සමාන්තරාශ්‍රයක එක කෝණයක් දැනගත්තම ඇති. අනික් කෝණ තුනම හොයන්න පුළුවන්. අන්න එක ලක්ෂණයක්. ඒයි මතක තියාගන්න. සමාන්තරාශ්‍රයක පුතේ එක කෝණයක් දැනගත්තම ඇති. අනික් කෝණ ටික පටාල් ගාලා හොයා ගන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න. සමාන්තරාශ්‍රයක ඔබට දෙන්නේ විභාගයට එකම එක කෝණයයි. ඔබට පුළුවන් වෙන්න ඕන තනියෙන් මොකද්ද කරන්න පුළුවන් වෙන්න ඕන කෝණ ටික හොයාගන්න. ඔන්න බලන්න කෝණ ටික හොයන හැටි. මේක 70 නා. මේක 70යි නේ පුතේ. එහෙනම් පළවෙනි එක ලියා ගන්න BCD අංශක 70යි. හේතුව ලියන්න. පුතේ ජ්‍යාමිතියේ වැදගත්ම දේ තමයි හේතුව ලියන එක. හේතුව ලියන්න පුතේ. මොකද්ද හේතුව? සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ හේතුව ලියන්න. සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ හේතුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ. හරි. ඊළඟට පුතේ මෙන්න තර්කය සුදු නෝනා
සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මේ මොන කෝණද මේ දෙන්න. මේ දෙන්න මිත්‍ර කෝණ. මිත්‍ර කෝණවල එකතුව අංශක 180 වෙන්න එපා. මිත්‍ර කෝණ දෙක එකතු අංශක 180 වෙන්න එපා. එහෙනම් පැටියෝ එහෙනම් කරන්න තියෙන්නේ 180න් 70ක් අඩු කරාම 110යි. එහෙනම් ලියන්න පුළුවන් ABC කෝණය. ABC කෝණය සමානයි. ABC කෝණය සමානයි. 180න් 70ක් අඩු කරන්න 110යි. හේතුව මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. අනිවාර්යෙන් හේතුව ලියන්න. එහෙනම් පුතේ ABC 110යි. ABC 110යි. එහෙනම් පුතේ මේක 110 නම් මේකත් 110යි. හේතුව මොකද්ද? සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ. එහෙනම් ලියන්න පුළුවන් ADC 110යි. හේතුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ. අත උසන්න මට කලින් මේක හැදුවනම් ඔබ සැබෑ ෂේක් පුතේ. ඔබ සැබෑම දක්ෂයෙක්. හරි. ඊළඟ එක. රෝමිලක්කන් දෙක. ටක් ගාලා අඩුපාඩු තියෙන කාණ්ඩේ ලියා ගන්න. රෝමිලක්කන් දෙක. රෝමිලක්කන් දෙක. රෝමිලක්කන් දෙක. ලියන්න. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 60යි වර්ග සෙන්ටිමීටර් නම් ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 60යි වර්ග සෙන්ටිමීටර් නම් අපිට කියනවා ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය හා ABD ත්‍රිකෝණය හා DCB ත්‍රිකෝණවල වර්ගඵලය හොයන්න. වර්ගඵලයන් සොයන්න. වර්ගඵලයන් සොයන්න. ඉක්මන් කරන්න. වර්ගඵලය සොයන්න. ඒ කියන්නේ පුතේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 60යි නම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලයයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි ABC ABD හොඳයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලයයි DCB ත්‍රිකෝණයේ වර්ගඵලයයි හොයන්න. හොයන්න බලන්න. හේතු ඉදිරිපත් කරන්න. හරි. හේතු ලියන්න පුතේ. හැමතිස්සෙම හේතු ලියන්න. හරි වැදගත්. හරිම වැදගත්.
ඔව්. මෙන්න මෙහෙම හේතුව ලියන්න. සුදු බලාගෙන ඉන්න. තා වෙලාව ඕනද? හදන්න පුතේ හදන්න. ලොකු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 60යි නා. වර්ග සෙන්ටිමීටර 60යි නා. අපෙන් අහනවා චූටි චූටි ත්‍රිකෝණවල වර්ගඵලය. අනිනේ. හරිම ලේසි. හරි. ඔන්න බලන්න. සර් ගාන හදනවා. බලාගෙන ඉන්න. මං සාමාන්‍යයෙන් පුතේ අච්චු පොතේ ගණන් ටික හැදුවක් කියලා දැනුම වර්ධනය වෙන්නේ නැහැ. අපි අලුත් ගණන් හදන්න ඕන. හොඳට බලාගෙන ඉන්න. right. සුදු බලාගෙන ඉන්න. අපිට කියනවා සම්පූර්ණ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 60යිලු. අපෙන් අහනවා ABC සහ ADC. පුතාලා දන්නවා විකර්ණයක් මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකට බෙදෙනවනේ. එහෙනම් මේක 30යි. මේක 30යිනේ. එහෙනම් උත්තරේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය 30යි වර්ග සෙන්ටිමීටර. 30යි වර්ග සෙන්ටිමීටර. ඒකට හේතුව ලියන්න. විකර්ණයක් මගින් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදීම. විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදීම. වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදීම. විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදීම. සමාන කොටස් දෙකකට බෙදීම. හරි. ඊළඟට ලියන්න පුළුවන් ADC ඒත් ඒකමයි පුතේ. ඒත් හේතුවත් අරකමයි. ඔය ඔක්කොටම හේතුව අරකම තමයි. ඔක්කොටම හේතුව ඒක තමයි. ඊළඟට අපෙන් අහනවා ABD. ඒ කියන්නේ පැටියෝ මෙන්න මේ විකාරය. ABD ඒත් 30යි. හේතුව විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදීම. විකර්ණයක් මගින් වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදීම. අවසාන එක BCD ඒත් 30යි. 30යි. හේතුව අරකමයි. 30යි ඝන සෙන්ටිමීටර් නේ වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර්. අත උසන්න ඔක්කොටම 30 ආවනම් ඔබ දක්ෂයෙක්. ඔක්කොටම 30 ආවනම් ඔබ දක්ෂයෙක් පුතා. සැබෑම දක්ෂයෙක්. ඔබ සැබෑම දක්ෂයෙක්. හරි. දැන් දෙන්න හදන්නේ සුපිරිම ගානක්. බලමු. මේක හැදුවොත් නම් ඉතින් පට්ට වැඩේ. බලමු. දෙවෙනි ගාන ලියා ගන්න පුතේ. රයිට්. ඉක්මන් කරන්න. ඊළඟට සර්ගේ ටියුට් එක ළඟට ගන්න. ටියුට් එකේ සුපිරි ගණන් සෙට් එකක් තියෙනවා. ඒකට වහින්න හදන්නේ.
A B C D E F G මේකයි 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 සමාන්තරයි මේකට මේකට මේක සමාන්තරයි රූපය ඇඳ ගන්න මෙතන අංශක 60යි මේක 7 සෙන්ටිමීටර් අපෙන් අහනවා ප්‍රශ්න දෙකක් GFE කෝණය GFE කෝණය අගය සොයන්න අනිත් එක රෝමි ලක්කන් දෙක GF අගය සොයන්න මෙහෙම දාමු මේක 5 සෙන්ටිමීටර් එකක් දාගන්න ටක් ගාලා හදන්න බලන්න රූපය අඳින ලස්සනට සමාන්තරාශ්‍ර දෙකක් එකට සම්බන්ධ කරලා සමාන්තරාශ්‍ර දෙකක් එකට සම්බන්ධ කරලා හරි ඉක්මන් කරන්න පුතේ කලබල නැතුව හදන්න GFE කෝණය අගයයි ඊළඟට කියනවා GF අගයයි ඉක්මන් කරන්න හරි කරපු කාණ්ඩේ උත්තරේ දාන්න බලන්න GFE අගය කීයද GFE අගය හරි ඔන්න බලන්න පුතේ සර් මේ ගාන දුන්නේ නිකන් නෙවෙයි මේකට හේතුවක් තියෙනවා ඔන්න බලන්න සුදු තර්ක බලා ගන්න
මේක 60 නම් මේක 60යි. මේක 60 නම් මේක 60යි. ඇයි ඒ? සමාන්තර රාශියක සම්මුඛ කෝණ. මේක 60 නම් මේක 60යි. ඊළඟට මේක 60 නම් මේකත් 60 වෙන්න එපායි. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. එහෙනම් පුතේ මේක 60 නම් මේකත් 60 වෙන්න ඕන. ඇයි? මේකත් සමාන්තර රාශියක් නේද? ඒගෙත් සම්මුඛ කෝණ මොකද්ද වෙන්නේ? සමානයි. එහෙනම් උත්තරේ DFE අගය DFE අගය අංශක 60යි. හේතුව සමාන්තර රාශියක සම්මුඛ කෝණ. හේතුව සමාන්තර රාශියක සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ. ඊළඟ එක පුතේ දැන් ගොඩක් ළමයි හිතන් ඉන්න වැරදි දෙයක්. සෙනුලයා මම ඔය ගාන දුන්නේ නිකන් නෙවෙයි. හේතුවක් ඇතුව. ගොඩක් ළමයි හිතන් ඉන්න මෙන්න මෙහෙම. මේ කෝණය මෙතෙන්ට ගියා වගේ මේක මෙතෙන්ට යනවා කියලා. පට්ටපල් බොරු. එහෙම වෙන්නේ නැහැ. මේක 7 නම් මේක 7යි. ඒක මම පිළිගන්නවා. හැබැයි පුතේ මේක 7 නම් මේක වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. මතක තියාගන්න. මේක 5 නම් අනිවාර්යෙන් මේක තමයි 5 වෙන්නේ. එහෙනම් උත්තරේ DF අගය 5 සෙන්ටිමීටර්. සමහර ළමයි මම දැක්කා උත්තර දාලා තියෙනවා 7 සෙන්ටිමීටර්. පට්ටපල් වැරදි. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. හරිනේ? හරි. හරි. උත්තරේ 5 සෙන්ටිමීටර්. GF 5 සෙන්ටිමීටර්. හරි. දැන් හරවන්න. උදයන්ග හේතුව මොකද්ද? හේතුව මේකට හේතුව මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. හරි. උදයන්ග සර්ගේ ටියුට් එක ගන්න. ටියුට් එක නැති කාණ්ඩෙට සර් දෙනෝ ගාන දෙනවා. ටියුට් එක තියෙන කාණ්ඩේ බලා ගන්න. හරි. එකම එක ගානක් හදනවා. වැඩි නෙමෙයි. එකම එක ගාන. right. මෙන්න ගාන සුපිරිම ගානක්. මම එක තෝරගත්තා. ඒක විභාග ගානක් නිසා. 7 වෙනි ගාන. උදයන්ග සර්ගේ ටියුට් එකේ සමාන්තරාශ පාඩමේ 7 වෙනි ගාන. මෙන්න ටියුට් එක නැති කාණ්ඩේ ඇඳ ගන්න. අනික් කාණ්ඩේ හදන්න. P R S T අනිවාර්යෙන් සුපිරි ගානක් පුතේ විභාග ගානක්. මේකට මේක සමාන්තරයි. මේකට මේක සමාන්තරයි. නැත්නම් සමාන්තර රාශියක් වෙන්නේ නැහැ. මේක 8 සෙන්ටිමීටර්. මේක 6 සෙන්ටිමීටර්. අටයි සෙන්ටිමීටර් 6 සෙන්ටිමීටර්. ඊළඟට කියනවා මෙන්න මේක 15යි. 15 සෙන්ටිමීටර්. හරි. ඇඳ ගන්න පුතේ. ටියුට් එක නැති කට්ටිය ඇඳ ගන්න. ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එකේ ගාන බලාගෙන හදන්න. අහන ප්‍රශ්න ටික. ප්‍රෝමිලක්කම් 1. RS දිග. RS දිග. ප්‍රෝමිලක්කම් 2. TP දිග. TP දිග. ප්‍රෝමිලක්කම් 3. PRST පරිමිතිය. PRST පරිමිතිය. PRST
RST වර්ගඵලය 5 TPS ත්‍රිකෝණයේ වර්ගඵලය TPS ත්‍රිකෝණයේ වර්ගඵලය හරි ඉක්මන් කරන්න පුතාලගේ ටියුට් එක අලුත් ටියුට් එක ආයතනෙන් ගන්න පුතේ ටක් ගාලා ලබන සතියේ ටියුට් එක සාකච්ඡා වෙනවා ඉක්මන් කරන්න සුපිරිම ගානක් එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර විභාගයේ කාපු සුපිරිම ගානක් සර්ගේ ටියුට් එකට දාලා තියෙනවා හදන්න ඉක්මන් කරන්න